ලේජටලිය මූලධර්මයේ ඇසුරින් අපි කතා කරගෙන ආව ලේජටලිය මූලධර්ම කියන්නේ මොකක්ද කියලා. මොකද ලේජටලිය මූලධර්ම කියලා අපි කියන්නේ ලේජටලිය මූලධර්මෙන් කියන්නේ අපි පද්ධතියකට මොකක් හරි බාහිරින් බලපෑමක් කරනවා නම් පද්ධතිය විසින් ඒකට ප්‍රතිවිරුද්ධ එක කරගන්නවා. පද්ධතියට බාහිරින් බලපෑමක් කරනවා නම් පද්ධතිය විසින් ඒකට ප්‍රතිවිරුද්ධ එක කරගන්නවා නම් අපි කියන එකට ලේජටලිය මූලධර්ම කියලා. මේ ලේජටලිය මූලධර්ම අපේ විෂය නිර්දේශය ඇතුලේ විස්තර කරන්න ඕනේ සාධක තුනක් තියෙනවානේ. පළවෙනි එක තමයි පීඩනය, දෙවෙනි එක උෂ්ණත්වය, තුන්වෙනි එක සාන්ද්‍රණය. ලේජටලිය මූලධර්මෙන් කියන්නේ මොකද්ද? අපි පද්ධතියකට බාහිරින් බලපෑමක් කරනවා නම් පද්ධතිය කරගන්න ඊට ප්‍රතිවිරුද්ධ එක. එතකොට අපි කියනවා මෙන්න මේ කතාව විස්තර කරන මූලධර්මෙට ලේජටලිය මූලධර්ම කියලා. අපිට විස්තර කරන්න වෙනවා ලේජටලිය මූලධර්මයේ මගින් සාන්ද්‍රණයේ බලපෑම, උෂ්ණත්වයේ බලපෑම සහ පීඩනයේ බලපෑම. අපි යනවා පළවෙනි එකට. අපි යනවා මේකෙදි කතා කරන්න උෂ්ණත්වයේ බලපෑම කොහොමද කියලා. හරි. බලමු අපි උෂ්ණත්වයේ බලපෑම ගත්තම අපිට මේ වගේ ප්‍රතික්‍රියාවක් දෙනවා. සාමාන්‍යයෙන් ඕනම වෙලාවක උෂ්ණත්වයේ බලපෑම තහවුරු කරන්න කියලා කියනවනම් අපිට කියනවා ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක හෝ තාප අවශෝෂක බව. හරිද? හරි. අපි දන්න සමීකරණයක්නේ අපි මේ ලියලා තියෙන්නේ. අපි ලියලා තියෙන්නේ N2 සහ H2 එකතු වෙලා ඇමෝනියා නිෂ්පාදන සමීකරණය. ඒතර නයිට්‍රජන් හයිඩ්‍රජන් එක එකතු වෙලා ඇමෝනියා නිෂ්පාදනය වෙන එක. මේක ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවක්. ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවක් කියලා අපි කියන්නේ ඉදිරි පියවරක් සහ ආපසු පියවරක් තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි පියවර තමයි මේක. මේ ප්‍රතික්‍රියාවේ ආපසු පියවර තමයි මේක. ඉදිරි පියවර මේක, ආපසු පියවර මේක. හරිද? හරි. දැන් අපිට මේ ප්‍රතික්‍රියාවේ දීලා තියෙන ඉස්සරහ ඩෙල්ටා H0 ඍණ 92යි කියලා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. හරිද? ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව. දැන් මෙන්න මෙහෙම ඉස්සරහ ලියලා තියෙනවා නම් ඍණ 92යි. නැත්නම් අපිට දීලා තියෙනවා නම් මෙහි ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා අපි දැනගන්න ඕන. මේ ඉදිරි ප්‍රතික්‍රියාව මේ ඉස්සරහ පැත්තට වෙන එක. මේ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ආපස්සට වෙන එක එහෙනම් තාප අවශෝෂකයි කියලා අපි දැනගන්න ඕන. එහෙනම් මෙහෙම දුන්නම මෙන්න මේ තාපදායක පැත්තේ අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. තාප අවශෝෂක පැත්තේ මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන්ම උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? දැන් මේ ප්‍රතික්‍රියාව තාපදායක නම් ඒක අනිත් පැත්ත එක තාප අවශෝෂක වෙනවා. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි කියන්නේ තාපය දායක කරන. මේ පැත්තේ උෂ්ණත්වය වැඩි. මේ පැත්තේ අනිවාර්යෙන් උෂ්ණත්වය වැඩි උෂ්ණත්වයක් තියෙන්නේ. ආපසු ප්‍රතික්‍රියාව ගත්තම මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩුයි. එහෙනම් මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව නිසා මේ පැත්තේ උෂ්ණත්වය අඩුයි. හරි. ලේජටලිය මූලධර්මයෙන් කියන්නේ අපි පද්ධතියට බාහිරින් බලපෑමක් කරාම පද්ධතිය කරගන්න එක ප්‍රතිවිරුද්ධ එක කියලානේ. අර අපි සින්දුවකුත් අහලා තියෙනවනේ. දුරස් වන්නට හිතෙන හැම විට තවත් ලං වෙනවා කියලා සින්දුවක් අහලා තිනා. ඒ සින්දුව මේ ලේජටලිය මූලධර්මයෙන් ලියපු එකක්වත් එහෙම මොකුත් නෙමෙයි. ඒ සින්දුවෙන් අපිට පුළුවන් මේක වෙන විදිහ අපේ ඔළුවට ලේසියෙන්ම යවන්න. හරිද? අපි මොකක් හරි හිතුවොත් ඒකේ ප්‍රතිවිරුද්ධ එක තමයි ලේජටලිය මූලධර්මයට අනුව වෙන්නේ. හරි. අපි යන් දැන් මේක උෂ්ණත්වයේ බලපෑම කරන්න. හරි. උෂ්ණත්වයේ බලපෑම තහවුරු කරගන්න යද්දී අපි මුලින්ම දැනගන්න ඕන මෙන්න මේ කරුණු ටික ලියා ගන්න. තාපදායක පැත්තේ උෂ්ණත්වය වැඩි, තාප අවශෝෂක පැත්තේ උෂ්ණත්වය අඩුයි. තාපදායක පැත්තේ උෂ්ණත්වය වැඩි නම් තාපදායක ඍණාගයක් දීලා තියෙනවා. එහෙනම් මේ පැත්තේ උෂ්ණත්වය වැඩි. මේ පැත්තේ උෂ්ණත්වය එහෙනම් අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. මොකද මේ පැත්තේ තාප අවශෝෂක පැත්තක් වෙන නිසා. හරි. එතකොට අපි බාහිරින් පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනවා. බාහිරින් අපි උෂ්ණත්වය වැඩි කරොත් බාහිරින් උෂ්ණත්වය වැඩි කරනවා. බාහිරින් උෂ්ණත්වය වැඩි කරොත් මම කිව්වා අපි කරන එක නෙමෙයි මෙයා කරගන්නේ ප්‍රතිවිරුද්ධ එක. අපි බාහිරින් උෂ්ණත්වය වැඩි කරොත් පද්ධතිය කරන්නේ මොකද? උෂ්ණත්වය අඩු කරගන්නවා. අඩු කරගන්න නම් එයා යන්න ඕනේ මේ පැත්තට. එහෙනම් ආපසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙලා N2H2 ප්‍රමාණය වැඩි වෙනවා. ඊට සාපේක්ෂව ඇමෝනියා ප්‍රමාණය අඩු වෙනවා කියලා තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි බාහිරින් බලපෑමක් කරොත් පද්ධතිය කරන්නේ ඒකේ අනිත් පැත්තනේ. ඒතර බාහිරින් අපි උෂ්ණත්වය වැඩි කරොත් ලේජටලිය මූලධර්මයට අනුව අපි බාහිරින් උෂ්ණත්වය වැඩි කරොත් පද්ධතිය ඒකට ප්‍රතිවිරුද්ධ දේ කරගන්නවා. ඒ කියන්නේ තාප අවශෝෂක ආපසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ N2 සහ H2 ප්‍රමාණය වැඩි වෙලා ඊට සාපේක්ෂව ඇමෝනියා ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඒ අපි බාහිරින් උෂ්ණත්වය වැඩි කරොත්. අපිට තියෙනවා මේකේ ප්‍රතිවිරුද්ධ එක විස්තර කරන්න මොකද්ද? අපි කලිනුත් කතා කරා බාහිරින් උෂ්ණත්වය අඩු කරොත්. බාහිරින් උෂ්ණත්වය අඩු කරොත් ලේජටලිය මූලධර්මයට අනුව මොකද කරන්නේ? පද්ධතිය උෂ්ණත්වය වැඩි කරගන්නවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරගන්න ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා කියන්නේ ඇමෝනියා ප්‍රමාණය වැඩි වෙනවා. ඊට සාපේක්ෂව N2H2 සාන්ද්‍රණය අඩු වෙනවා.
හරිද? ඔන්න උෂ්ණත්වයේ බලපෑම. හරි ලේසි ලේචර් ලියමු මූලධර්ම. මොකද අනිවාර්යෙන් ඒක MCQ එකක් පැහැදිලිවම අහනවා. 2020 විභාගෙත් හෝ 2021 කෙළවල විභාගෙත් අනිවාර්යෙන් කොහෙන් හරි එක්කෝ රචනා ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නෙට අහන්න පුළුවන් රසායනික සමතුලිතතාවයේ කොටසට. එහෙම නැත්නම් අනිවාර්යෙන් අහනවා මේක අනිවාර්යෙන් MCQ එකක්. ABCD ප්‍රශ්න වලට අහන්න පුළුවන්. මොකද අපිට හරියටම MCQ points theory ගත්තොතින් බොහොම වැඩි ප්‍රමාණයක් දැනගෙන යන්න පුළුවන් විභාගෙට. මම පන්තියේදී නම් කිව්වා theory points කීයක් අපිට හරියටම දැනගෙන යන්න පුළුවන්ද කියලා. එතකොට බලන්න ඉන්නේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් උෂ්ණත්වයේ බලපෑම තහවුරු කරන්න. හරිද? බාහිරින් උෂ්ණත්වය වැඩි කරාට පස්සේ ලේචටලිය මූලධර්මයට අනුව මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරගන්නවා. උෂ්ණත්වය අඩු කරගන්න මොකද වෙන්නේ? ආපසු ප්‍රතික්‍රියාව වෙනවා. බාහිරින් උෂ්ණත්වය අඩු කරොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරගන්නවා. උෂ්ණත්වය වැඩි කරගන්න නම් ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙන්න ඕනේ. අපි බාහිරින් කරන බලපෑමට ප්‍රතිවිරුද්ධ එක තමයි පද්ධතිය කරගන්නේ. එතකොට උෂ්ණත්වය වැඩි කරොත් එයාගේ උෂ්ණත්වය අඩු පැත්තට යනවා. උෂ්ණත්වය අඩු කරොත් එයාගේ උෂ්ණත්වය වැඩි පැත්තට යනවා. ඕක තමයි අපි කියන්නේ ලේචටලිය මූලධර්මයෙන් ඇසුරින් උෂ්ණත්වය පැහැදිලි කරන උෂ්ණත්වයේ බලපෑම තහවුරු කරන විදිය. හරි. අපි ඊළඟට පීඩනයේ බලපෑම තහවුරු කරන්න. පීඩනයට බලපාන්නේ මේ වායු අණු සංඛ්‍යාවනේ. වායු අණු සංඛ්‍යාව තමයි පීඩනයට බලපාන්නේ. හරිද? මේ පැත්තේ ඇමෝනියා අණු දෙකක් තියෙනවා. අණු දෙකයි. මේ පැත්තේ අණු කීයද? වායු අණු ඔක්කොම මෙතන 3යි, මෙතන 1යි, වායු අණු 4යි. අපි දන්නවා වායු අණු සංඛ්‍යාව වැඩි පැත්තේ පීඩනය වැඩි, වායු අණු සංඛ්‍යාව අඩු පැත්තේ පීඩනය අඩුයි. හරිද? බලන්න ඉන්න. අණු සංඛ්‍යාව 4ක් නම් ඒ පැත්තේ පීඩනය වැඩි. අණු සංඛ්‍යාව අඩුයි නම් ඒ පැත්තේ පීඩනය අඩුයි. හරිද? බාහිරින් පීඩනය ඒ කියන්නේ වායු අණු සංඛ්‍යාව වැඩි නම් ඒ පැත්තේ පීඩනය වැඩි. වායු අණු සංඛ්‍යාව අඩු නම් පීඩනය අඩුයි. මේ කතාව අපිට දීලා තියෙන සමීකරණය අපි වෙනම ලියා ගන්න ඕනේ. කටු සටහනක් දා ගන්න ඕනේ. උෂ්ණත්වය නම් තාපදායක පැත්තේ උෂ්ණත්වය වැඩි, අනිත් පැත්තේ නම් තාප අවශෝෂකයි, ඒ පැත්තේ උෂ්ණත්වය අඩුයි. නැත්නම් අපිට ඉස්සරහ දීලා තියෙන ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියලා. එහෙනම් අපිට කියනවා මොකද්ද? ඒ පැත්තේ උෂ්ණත්වය අඩුයි, අනිත් පැත්තේ උෂ්ණත්වය වැඩි. ඒ විදිහට අපි පැහැදිලිව සමීකරණය ලියා ගන්න ඕනේ. දැන් පීඩනයේ බලපෑම තහවුරු කරන්න යද්දී අපි වායු අණු සංඛ්‍යාව තමයි බලපාන්නේ පීඩනයේට. ඒතර වායු අණු සංඛ්‍යාව බලපාද්දී දීලා තියෙන අපි උදාහරණයක් කරන්න ගනිපු සමීකරණෙදී මෙතන ඇමෝනියා වායු අණු දෙකක් තියෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් 3යි, නයිට්‍රජන් 1යි ඔක්කොම 4ක් තියෙනවා. එතකොට වායු අණු සංඛ්‍යාව වැඩි පැත්තේ පීඩනය වැඩි, වායු අණු සංඛ්‍යාව අඩු පැත්තේ පීඩනය අඩුයි. එහෙනම් අපි දැන් ඔන්න කරන්න යනවා බාහිරින් පීඩනයේ පද්ධතිය වැඩි කරනවා. බාහිරින් පද්ධතියේ පීඩනය වැඩි කරාට පස්සේ පද්ධතිය කරන්නේ මොකද්ද? පීඩනය අඩු කරගන්නවා. අපි කරන දෙයට ප්‍රතිවිරුද්ධ එක කරන්නේ. මෙයා අපි බාහිරින් පීඩනය වැඩි කරද්දී මෙයා හිතුවක් කරලා මොකද කරන්නේ? පීඩනය අඩු කරගන්නවා. අඩු කරගන්න නම් මොකද වෙන්නේ? පීඩනය අඩු පැත්තට තියෙන ප්‍රතික්‍රියාව වෙනවා. එහෙනම් ඇමෝනියා සංග්‍රහණය වැඩි වෙනවා. ඊට සාපේක්ෂව N2H2 ප්‍රමාණය අඩු වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. හරිද? අපි යනවා බාහිරින් පීඩනය අඩු කරන්න. බාහිරින් පීඩනය අඩු කරොත් මොකද කරන්නේ? මෙයා පීඩනය වැඩි කරගන්නවා. පීඩනය වැඩි කරගන්න නම් වායු අණු සංඛ්‍යාව වැඩි දිශාවට තියෙන ප්‍රතික්‍රියාව වෙනවා. ඒ කියන්නේ N2H2 අණු ප්‍රමාණය වැඩි වෙනවා පද්ධතියේදී. ඊට සාපේක්ෂව ඇමෝනියා ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ওই විදිහට අපිට ගන්න පුළුවන් ලේචටලිය මූලධර්මයේ ඇසුරෙන් පැහැදිලි කරද්දී. එතකොට ලේචටලිය මූලධර්මයේ ඇසුරෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් උෂ්ණත්වයේ බලපෑම සහ පීඩනයේ බලපෑම. ආයන් මුලට ලේචටලිය මූලධර්මයෙන් කියන්නේ මොකද්ද? පද්ධතියට බාහිරින් බලපෑමක් අපි කරනවා නම් පද්ධතියට ප්‍රතිවිරුද්ධ එක තමයි කරගන්නේ. අපි පද්ධතියේ උෂ්ණත්වය කතා කරනවා මේකෙදි. අපි පද්ධතියේ පීඩනය පිළිබඳව කතා කරනවා. නැත්නම් අපි පද්ධතියේ සාන්ද්‍රණය පිළිබඳව කතා කරනවා එක එක සංයෝගවල. හරිද? එතකොට අපි බාහිරින් කරන එකට ප්‍රතිවිරුද්ධ එක නම් කරන්නේ. දීලා තියෙන ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. මේක ඍණ අණු දෙකයි. හරිද? ඒතර ඍණ අණු දෙකක් නම් වෙන්නේ ඉදිරි අපි බාහිරින් උෂ්ණත්වය වැඩි කරොත්. උෂ්ණත්වය වැඩි කරොත් මෙයා කරන්නේ උෂ්ණත්වය අඩු කරගන්නවා. ඒ නිසා මේ පැත්තේ තමයි T වැඩි, උෂ්ණත්වය වැඩි. මේ පැත්තේ තමයි උෂ්ණත්වය අඩු වෙන්නේ. ඒකට හේතුවයි මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේ ඉදිරි පියවර ප්‍රතික්‍රියාව තමයි තාපදායකයි කියලා දීලා තියෙන්නේ. තාපදායක පැත්තේ උෂ්ණත්වය වැඩි. තාප අවශෝෂක පැත්තේ උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය බාහිරින් වැඩි කරොත් ලේචටලිය මූලධර්මයට අනුව උෂ්ණත්වය අඩු කරගන්න පද්ධතිය සැකසෙනවා. උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක ආපසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. උෂ්ණත්වය අඩු පැත්තට මේක වැඩිපුර සිදු වෙනවා. බාහිරින් උෂ්ණත්වය අඩු කරොත් වෙන්නේ උෂ්ණත්වය වැඩි කරගන්නවා. උෂ්ණත්වය වැඩි කරගන්න නම් උෂ්ණත්වය වැඩි දිශාවට තියෙන ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු වෙනවා. හරිද? බාහිරින් පීඩනයට ගත්තොත් පීඩනයට බලපාන්නේ වායු අණු සංඛ්‍යාව. වායු අණු සංඛ්‍යාව අඩු පැත්තේ පීඩනය අඩුයි. වායු අණු සංඛ්‍යාව වැඩි පැත්තේ පීඩනය වැඩි. එතන බාහිරින් පීඩනය වැඩි කරොත් පීඩනය අඩු කරගන්න ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා වායු අණු සංඛ්‍යාව අඩු දිශාවට තියෙන ප්‍රතික්‍රියාව. අපි බාහිරින් පීඩනය අඩු කරොත් මෙයා කරන්නේ පීඩනය වැඩි කරගන්නවා. පීඩනය වැඩි කරගන්න එහෙනම් පීඩනය වැඩි දිශාවට වායු අණු සංඛ්‍යාව වැඩි දිශාවට තියෙන ප්‍රතික්‍රියාව වෙනවා.
තේරුණානේ වැඩි. එතකොට අපි යන් ඊළඟට සාන්ද්‍රණය ගැන කතා කරන්න. හරිද? සාන්ද්‍රණය ගැන කතා කරන්න කලින් ආයම් පොඩ්ඩක් උලට උෂ්ණත්වයේ බලපෑමයි පීඩනයේ බලපෑමයි හරි පොඩි වෙලාවකින් අපි මතක තියාගත්ත කොහොමද? බාහිරින් අපි පද්ධතියට බලපෑමක් කරනවා නම් මෙයා අනිවාර්යෙන් ඒකට ප්‍රතිවිරුද්ධ එක කරගන්නේ. එතකොට මෙයාගේ උෂ්ණත්වයට අපි ගන්නේ තාපදායක තාපාවශෝෂක කතාව. තාපදායක කියලා දීලා තිබුණා නම් මේ පැත්තේ උෂ්ණත්වය වැඩි අනිත් පැත්තේ උෂ්ණත්වය අඩුයි කියලා අපි ලියාගත්තා. හරිද? එතකොට උෂ්ණත්වයේ වැඩි පැත්තට අපි උෂ්ණත්වය බාහිරින් වැඩි කරොත් එයා යන්නේ උෂ්ණත්වයේ අඩු පැත්තට. අපි බාහිරින් උෂ්ණත්වය අඩු කරොත් එයා යන්නේ උෂ්ණත්වයේ වැඩි පැත්තට. ඊළඟට අපි කතා කරා පීඩනයේ බලපෑම. පීඩනයේ බලපෑමට ගනිද්දී අපි ගන්නේ වායු අණු සංඛ්‍යාව පද්ධතියේ තියෙන. වායු අණු සංඛ්‍යාව ගත්තම දීලා තියෙන ප්‍රතික්‍රියාවේ මේ පැත්තේ වායු අණු සංඛ්‍යාව වැඩි, මේ පැත්තේ වායු අණු සංඛ්‍යාව අඩුයි. එහෙනම් අපි බාහිරින් පීඩනය වැඩි කරොත් එයා යන්නේ පීඩනය අඩු පැත්තට. අපි බාහිරින් පීඩනය අඩු කරොත් එයා යන්නේ පීඩනය වැඩි පැත්තට. ඒ අනුව අපිට ඒ සංඝටකවල සාන්ද්‍රණ පිළිබඳව අදහස් දක්වන්න පුළුවන්. ඉදිරි ප්‍රතික්‍රියාවද වැඩිපුර සිදු වෙන්නේ, ආපසු ප්‍රතික්‍රියාවද අදාළ වෙලාවෙදී වැඩිපුර සිදු වෙන්නේ කියලා අදහස් දක්වන්න පුළුවන් ලේචරලිය මූලධර්මයට අනුව. හරි. අපිට විභාගෙට තියෙන තව හරියටම දවස් 60ක් වගේ බොහොම පොඩි කාලයක්. එතකොට ලේචරලිය මූලධර්ම කියන්නේ අතිශය වැදගත් මාතෘකාවක්. මොකද මේ පාර අනිවාර්යෙන් රසායනික සමතුලිතතාවයේ කොටසට හෝ MCQ එකක් පැහැදිලිවම ලේචරලිය මූලධර්මයේ සමීකරණයක් පාදක කරගෙන අපිට අනිවාර්යෙන් විසඳන්න ගැටලුවක් එනවා. ඒතර අපි යනවා දැන් ඊළඟ කොටසට සාන්ද්‍රණීය බලපෑම කොහොමද තහවුරු කරන්නේ කියලා. YouTube වීඩියෝ එක ගැන ගත්තොත් අපි ලබන මාසේ ඉඳන් සම්පූර්ණ පාඩම් මාලාව අපේ channel එක හරහා පටන් ගන්නවා. උගන්වන්න පටන් ගන්නවා. එතකොට පළවෙනි පාඩම කොටස් විදියට, දෙවෙනි පාඩම කොටස් විදියට, ඒ තුන්වෙනි පාඩම කොටස් විදියට, හතරවෙනි පාඩම කොටස් විදියට ඔය විදියට අපි අපේ channel එක හරහා YouTube channel එක හරහා අපි පටන් ගන්නවා අපේ පාඩම් 14 අනිවාර්යෙන් ආවරණය කරන්න. ඒ නිසා සැප්තැම්බර් මාසේ මුල සිට ඕගොල්ලන්ට අපිත් එක්ක අපේ channel එක හරහා ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ පාඩම් ටික තියරි පාඩම් ටික ආවරණය කරගන්න සහ ඊට අමතරව අපි විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා YouTube එක හරහා. මෙන්න මේ වැට් ටික ආවරණය කරගන්න පුළුවන්. මම හිතන්නේ ලේචරලිය මූලධර්මයේ පැහැදිලි වුණා මුල් සාධක දෙක පීඩනයේ බලපෑම සහ උෂ්ණත්වයේ බලපෑම. අපි ඊළඟට යන් අපි සාන්ද්‍රණයේ බලපෑම තහවුරු කරන්න.